Good morning දරුපටව දුවල පුතාලා හැමෝටම වාසනාවන්ත ප්‍රීතිමත් සුබ දවසක්. අද ඔයගොල්ලොත් එක්ක සාකච්ඡා කරන්නේ පහුගිය හෝම්වර්ක් ඉස්සෙල්ලම විජය ප්‍රකාශන ටියුට් එකේ හෝම්වර්ක් සියල්ල සම්පූර්ණ කර නැහැ කියලා ඔයගොල්ලෝම කිව්වා. එතකොට ප්‍රශ්න අංක 10 ඉඳන් තමයි ඉතුරු වෙලා තියෙන්නේ. right? ප්‍රශ්න අංක 10 ඉගෙන ගන්නකො 9 කරා කියන අතස් 9 කරා right 10 ප්‍රශ්න අංක 10 a සමානයි 8 විට පහත එක් එක් වීජ්‍ය ප්‍රකාශනයේ අගය සොයන්න. රොමිලක්කම් 1 a ධන 7 ඒ එකතු කිරීම 7 ධන කියන්නේ එකතු කරනවා කියන අදහස ළඟින් යනවා ටිකක්. හරිද? එකතු කරනවම නෙමේ. ඒ එකතු කිරීම 7. ඒ වලගේ 8යි. එතකොට ඒ වෙනුවට 8 ආදේශ කරනවා. ආදේශ කරනවා කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. යම් දෙයක් වෙනුවට ඒ හා සමාන වෙන දෙයක් යොදා ගන්නවට කියනවා ආදේශ කරනවා කියලා. ඒ වෙනුවට යොදාගන්නේ 8. ඊට පස්සේ එකතු කිරීම 7. උත්තරය 15යි. රෝමිලක්කම් 2 a අඩු කිරීම 1. a අඩු කිරීම 1. ඒ වලට ආදේශ කරනවා 8. 8 අඩු කිරීම 1. 8 න් අඩු කරාම 7යි. රෝමිලක්කම් 3 a එකතු කිරීම 2. a එකතු කිරීම 2. ඒ කියන්නේ 8යි එකතු කිරීම 2. 8යි 2යි 10යි. අම්මලා තාත්තලා ළඟ ඉන්න අතස්සන කවුරු හරි? අද ගෙදර හරියන නම් අතස්ස. නංගලා තාත්තලා වැඩට යන්න පුළුවන් ඉන්න අය බලන්න. 15 ඍණ a. 15 අඩු කිරීම a. 8 අඩු කිරීම 15 අඩු කිරීම a කියන්නේ 8යි. 15න් 8ක් අඩු කරාම 7යි. 8 අඩු කිරීම a. 8 අඩු කිරීම a. 8න් අඩු කරනෝ a වල උත්තරය. 8න් 8ක් අඩු කරාම 0යි. 8න් 8ක් අඩු කරාම 0යි. ප්‍රශ්නාංක 11. x සමානයි 15 අරගෙන පහත එක එක වීජ්‍ය ප්‍රකාශනයේ අගය හොයන්න ඕන. x එකතු කිරීම 5. 15 එකතු කිරීම 5. 15ට 5ක් එකතු කරාම 20යි. x අඩු කිරීම 1. 15න් එකක් අඩු කරාම 14යි. x එකතු කිරීම 7. 15 එකතු කිරීම 7. 15යි 7යි 22යි. 15යි 7යි 22යි. 20 අඩු කිරීම x. 15න් අඩු කරනෝ 20න් අඩු කරනෝ 15ක්. x ලගේ 15යිනේ. 20න් 15ක් අඩු කරාම 5යි. m සමාන 11 විට පහත එක් එක් වීජ්‍ය ප්‍රකාශනයේ අගය සොයන්න. m ලගේ 11ක් විට. ප්‍රශ්නාංක 12 m එකතු කිරීම 9. m ලගේ 11යිනේ. 11 එකතු කිරීම 9. 11යි 9 20යි. රෝමිලක්කම් 2 m අඩු කිරීම 1. m ලගේ 11යි 11 අඩු කිරීම 1 10යි. 11 අඩු කිරීම m. 11 අඩු කිරීම m. 11 අඩු කිරීම m ලගේත් 11යි. 11න් 11ක් අඩු කරාම 0යි. 11න් 11ක් අඩු කරාම 0යි.
15 එකතු කිරීම m 15 එකතු කිරීම m ලගේ 11යි 15යි 11යි 26යි 20 අඩු කිරීම m 20 අඩු කිරීම m ලගේ 11යි 20 11ක අඩු කරාම 9යි ඒ උත්තර පහම හරියට ඔස්ස ගොඩාක් අයගේ හරි අඩු පාඩු ලියා ගන්න තම්පර 30ද දෙන්න තමන්ට අවශ්‍ය අඩුපාඩු සටහන් කරගන්න ඔයගොල්ලන්ට අර ගිය සතියේ තියෙච්ච විභාගේ සමහර ප්‍රශ්න පෙනුන්නේ නැහනේ ෆෝන් එකෙන් ලියන අයට පෙනුන්නේ නැති ප්‍රශ්නයක් තිබුණා ඒක හන්දා ඔයගොල්ලෝ රෑන්කින් කරේ නැහැ පවුනේ ඒගොල්ලන්ට අසාධාරණයක්නේ ඒ ප්‍රශ්නේ මේ සතියේ හදලා තියෙනවා දැන් ෆෝන් එකෙන් ලියන කට්ටියටත් පේන ප්‍රශ්නෙම මං කිව්වද යහුනේ අතොස්ස එයාත් පල්ලෙහා දාන්න ෆෝන් එකෙන් ලියනකොට ප්‍රශ්නෙන් භාගයක් පේනවනේ අතොස්ස ෆෝන් එකෙන් ලියනකොට ප්‍රශ්නේ භාගයක් පේනවනේ අතොස්ස එමය ගොඩක් ඉන්නවා ඒගොල්ලන්ට අද මේ ප්‍රශ්නේ එන්නේ නැහැ හොඳේ රයිට් වෙලා ඇතිනේ දැන් මම බෝඩ් එකේ මකලා ඊළඟ ගාන හදනවා ප්‍රශ්නක 13 චොක්ලට් එකක මිල රුපියල් A වන අතර ටොෆියක් රුපියල් 2කි චොක්ලට් එකක් හා ටොෆියක් ගන්න අමාරුට වැයවන මුදල චොක්ලට් එකයි ටොෆිය ගන්න වැයවන මුදල චොක්ලට් එකක් A ටොෆියක් 2යි A එකතු කිරීම 2 ටොෆියක් සහ චොක්ලට් එකක් ගන්න යන මුදල මේක එන්න ඕන A සමානයි 10 නම් අමාරුට වැයවන මුදල හරි ගස්ස ගන්න A සමානයි 10 කියලා. A සමානයි 10 කියලා හදාගන්න. වෙන වැඩ කරන්න එපා. හොඳට පුතාලා බලන්න. A සමානයි 10. A සමානයි 10 නම් අමාරුට වැය වෙන මුදල. A වෙනුවට 10 ආදේශ කරනවා. එහෙනම් A එකතු කිරීම 2 A වලගේ 10යි. එකතු කිරීම 2 10යි 2යි 12යි. ඒකතු කිරීම 2 අමාරුට වැය වෙන මුදල. ඒ වලගේ 10යි. 10 එකතු කිරීම 2 12යි. අමාරුට වැය වෙන මුදල රුපියල් 12යි. අමාරුට වැය වෙන මුදල රුපියල් 12යි. අමල දාතල දරුවගේ උත්තර පොඩ්ඩක් බලන්න. එයාලා හරියට ලියනවද වගන්ති ලියනවද? මේ කියන ඔක්කොම කරගන්නවද කියලා දෙමව්පිය චුට්ටක් බලන්න මම ළඟ නැහැනේ. සදෙමව්පියන්ට පොඩි කාර්යභාරයක් තියෙනවා. ප්‍රශ්නක 14. පේල ගෙඩියක මිල රුපියල් 10යි. ඇපල් ගෙඩියක මිල රුපියල් x. පේල ගෙඩියක් හා ඇපල් ගෙඩියක් මිලට ගත් සේදලට වැය වන මුදල කීයද? ප්‍රශ්නාංක 13. වැය වන මුදල 10 එකතු කිරීම x 10 එකතු කිරීම x 2 x සමානයි 40 නම් වැය වූ මුදල කීයද 10 එකතු කිරීම x 10ට x ලගේ 40 එකතු කරනවා 10 40යි 50යි වැය වන මුදල රුපියල් 50යි
වැය වන මුදල් රුපියල් 50යි. ඊගාවට ප්‍රශ්නාංක 15. පැන්සලක මිල M පොතක මිල 20යි. සුජානි පැන්සල් එකක් හා පොත් තුනක් මිලට ගන්නවා. පැන්සලක් හා පොත් තුනක් ගන්න වැය වන මුදල පොතක් රුපියල් 20යිනේ පොත් තුනක් 60යි. පොතක් 20යි පොත් තුනක් 60යි. පැන්සලක් M එහෙනම් වැය වන මුදල M එකතු කිරීම 60යි. ප්‍රශ්නාංක 15 පළවෙනි කොටස M එකතු කිරීම 60යි. මේ පැන්සලක වියදම මේ පොත් තුනක වියදම. පැන්සලකයි පොත් තුනකයි වියදම. ඊගාවට x සමානයි 10 කියන එක හදාගන්න m සමානයි 10 කියලා. m සමානයි 10 නම් පැන්සලක් හා පොත් තුනක් ගන්න යන වියදම. x කියන එක m කියලා හදන්න. එම හදාගත්ත යාතොස් එම හදාගත්තයි හොඳයි ඒගොල්ලෝ. m එකතු කිරීම 60. m කියන්නේ පැන්සලක මිල 10 එකතු කිරීම 60. 10ට 70යි. පැන්සලයි පොත් තුනට යන මුදල් රුපියල් 70යි. ප්‍රශ්නාංක 16. ප්‍රශ්නාංක 16 242 එකතු කිරීම 58 එකතු කිරීම 3 2 8යි 10යි 10 3යි 13යි එකක් ඉතිරි 1යි 4යි 5යි 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 10යි බිඳුව එකක් ඉතිරි 1යි 2යි 3යි 303යි 303 හරියට උස්ස right 303යි හරි ඊළඟ 4න් 1 එකතු කිරීම 4න් 1 ඒ ගානේ එන්න ඕන 4න් 1 එකතු කිරීම 8න් 1 කියලා හදාගන්න. 4න් 1 එකතු කිරීම 4න් 1නේ තියෙන්නේ. 4න් 1 එකතු කිරීම 8න් 1 කියලා හදාගන්න. හරිනේ? දැන් 4 8 කරන්න ඕන. 4 8 කරන්න ඒක හදලා තියෙන විදිය හරි හොඳේ. මෙතන විතරයි හදන්න තියෙන්නේ. ඒ ගානම බෝඩ් එකේ හදලා පොතේ කොලේ හදලා තියෙන්නේ. රොම ඉලක්කම් 2 දැන් රොම ඉලක්කම් 3 12න් 7 එකතු කිරීම 3න් 1 12න් 7 එකතු කිරීම 3න් 1 හරය සමාන කරන්න ඕනනේ හරය සමාන කරන්න 3ක් 12 කරන්න ඕන 3 12 කරන්න 4න් ගුණ කරනවා 12න් 7 එකතු කිරීම 3 4න් ගුණ කරනවා 1ත් 4න් ගුණ කරනවා 12න් 7 එකතු කිරීම 4ව 3ක් 12යි 4ව 1ක් 4යි 12න් 7 එකතු කිරීම 12න් 4 උත්තරය 12න් 11යි 12න් 7 එකතු කිරීම 12න් 4 උත්තරය 12න් 11යි ඊගාවට 15න් 11 එකතු කිරීම 5න් 2 15න් 11 එකතු කිරීම 5න් 2 පහත් 15 කරන්න ඕන 15 කරන 3ෙන් ගුණ කරනවා 15න් 11 5න් 2 5 15 කරන්න 3ෙන් ගුණ කරනවා 15න් 11 පස්වරක් 3 15යි දෙවරක් 3 6යි 15න් 11යි 6යි 17යි 15න් 17යි 15න් 17 හරියට උස්ස 7 වසර නම් මේව සුළු කරන්න තව තියෙනවා
නැත්නම් අපි ඒ ටික දන්නේ නැති නිසා මෙතනින් නවත්තනවා. 7 වසරේදී මේක තව සුළු කරන්න පුළුවන්. 7ේදී. දැන්ට බෑ. ප්‍රශ්නාංක 17. ආරෝහණ පිළිවෙලට ලියන්න. ප්‍රශ්නාංක 17 ආරෝහණ පිළිවෙලට ලියන්න. ඒ කියන්නේ අඩු එකේ ඉඳලා වැඩි එකට. 1.24 1.03 1.2 1.3 දැන් සංඛ්‍යාවක් ආරෝහණ අවරෝහණ පිළිවෙලට ලියද්දී ඉස්සෙල්ලා බලන්නේ පූර්ණ සංඛ්‍යාව දිහා. පූර්ණ සංඛ්‍යාවෙන් බලන අඩු වැඩි හොයන්න පුළුවන්ද කියලා. පූර්ණ සංඛ්‍යාව 1 1 1 1 පූර්ණ සංඛ්‍යාව සමානයි. ඒකෙන් අඩු වැඩි හොයන්න බෑ. ඊළඟට පළමු දශම ස්ථානේ පරික්ෂා කරනවා. පළමු දශම ස්ථානේ 2යි. පළමු දශම ස්ථානේ 0යි. පළමු දශම ස්ථානේ 2යි. පළමු දශම ස්ථානේ 3යි. පළමු දශම ස්ථානේ අඩුම බිඳුව. එහෙනම් කුඩාම සංඛ්‍යාව 1.03. කුඩාම සංඛ්‍යාව 1.03. දැන් එයා ඉවරයි. එයා නෑ. දැන් ඉතිරි තුන්දෙනාගෙන් තෝරන්න ඕන. පළමු දශම ස්ථානේ බැලුවා මේ දෙන්න සමානයි. ඒ දෙන්න තමයි කුඩා දෙන්න. මෙයා පළමු දශම ස්ථානේ වැඩි. එයා හරියන්නේ නැහැ. දැන් මේ දෙන්නෙන් කුඩා එක්කෙනා තෝරන්න බෑ පළමු දශම ස්ථානේ. දැන් දෙවෙනි දශම ස්ථානේ බලනවා. දෙවෙනි දශම ස්ථානේ කියන්නේ දශමතිතෙන් දෙවෙනි ඉලක්කම 4යි. දශමතිතෙන් දෙවෙනි ඉලක්කමක් නැහැ බිඳුවයි. 4ට වැඩිය බිඳුව අඩුයිනේ. ඊළඟට විශාල සංඛ්‍යාව 1.2. 1.2 දැන් මෙයක් නැහැ. දැන් ওই දෙන්නේ ලොකු එක්කෙනා තෝරන්න ඕන. පළමු දශම ස්ථානේ 2, පළමු දශම ස්ථානේ 3, 1.2යි 4 තමයි පොඩි සංඛ්‍යාව. මෙයා තමයි විශාල සංඛ්‍යාව. 1.03 1.2 1.2යි 4 1.3 උත්තරේ හරියට උස් ඔළුව අත ගාගෙන ඉපන් හොඳ අවධානයෙන් ඉන්න ඕන රයිට් හරි දන්න ඊළඟ 4න් 1 4න් 1 8න් 3 ගාන හදපියත් උස්ස මේ ගාන හදපියත් උස්ස ඔව් කිතූප කවුද කිතූප ගෙදර ඉන්නේ කතා කරන අම්මට හරි තාත්තට හරි රයිට් කිතූපගේ මේ මයි කැමරාව මේ අනිත් පැත්තට ගන්න පුළුවන් නම් හරි නේද කිතූපගේ ස්ක්‍රීන් එක ඉස්සරහට ගන්න පුළුවන් නම් කිතූප බවුව නම් පේනවා එයා ෂෝක් නේ කැමරාව කිතූප ආ ඉස්සරහට ගන්න ඕන ඒ කියන්නේ ඩෙස්ක්ටොප් එක ගාවින් උඩින් තියා ගන්න ඕන කිතූප එහෙම තියන්න බැරිද කැමරා එක වැරිද ඩෙස්ක්ටොප් එක ගාව උඩින් තියන්න ඔයාගේ මයික් ඔන් කරා කිතූප මයික් එක කැමරාව ඩෙස්ක්ටොප් එක උඩින් තියන්න බැරිද කොහමද දැන් මට වෙන්නේ නැහැ දැන් හරි ඩාලි බවුව ලොකුයිනේ මොකද්ද නම හන්ට
හන්ටද? දඩයක් කරුනේ. එයාව සත්තු අල්ලනවද? අහිංසකේ. එහෙනම් මං වගේ තමයිනේ. වෙන්නේ නැති තමයි. එතකොට මේ දැන් යාට වයස කීයේ? මාස 5යි. ඔයා ගාවද ඉන්නේ? ඔයා ගාවේ ඉන්නේ? ගේ ඇතුළේ ඉන්නේ නේ. හා. හොඳයි මම දවසක් එන්නම් බලන්න. ගෙවල් කොහෙද? 10 කණු. ඒ කියන්නේ කණු 10ක් පහු කරලා එන්න ඕන නේ. රයිට්. ගණන් කරගෙන නම් කණු ටික හොඳේ. හරි. රයිට්. හොඳයි. ලස්සනයි ෂෝප් බවුවා. රයිට්. හරි. රයිට්. බලමු. 4න් 1 8න් 3 15න් 3 10න් 3 right එතකොට ළමයි මේ හැම භාගයකම ලවයට එන්නේ 3 ඉලක්කම මෙහා හැර මෙයාගේ ලවය 3යි මෙයාගේ ලවය 3යි මෙයාගේ ලවය 3යි අපිට තියෙන මෙයාත් ලවය 3ක් කරගන්න. එහෙම කරන්න 4න් 1 3ෙන් ගුණ කරනවා. ගුණ කරාම 3 වරක් 1 3යි 3 වරක් 4 12යි. දැන් අපි තේරුම් ගන්නේ මේ විදිහට. පාන් ගෙඩියක් පෙති 12කට කපලා පෙති 3යි. පාන් ගෙඩියක් පෙති 8කට කපලා පෙති 3යි. පාන් ගෙඩියක් පෙති 15කට කපලා පෙති 3යි. පාන් ගෙඩියක් පෙති 10කට කපලා පෙති 3යි. දැන් ඔයගොල්ලෝ කටපාඩම් කරන්නේ කියවලා තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. හරිද? කියවලා ඒක තේරුම් ගන්න දක්ෂ වෙන්න ඕන. 4න් 1 කියන එකේ තුල්‍ය භාගය 12න් 3. පාන් ගෙඩියක් පෙති 12කට කපනවා. 12කට කපනකොට සාමාන්‍ය ටිකක් හීනි. කෙන් පෙති 3ක්. 8ට කපනවා. මීට වඩා පෙති මහතයි. කපන්නේ 8ටනේ. මහත පෙති 3ක්. මහත පෙති 3ක්. මෙතන කපන්නේ 15ට පට්ට හීනි. 15ට කපන්නේ. පිම්බහම පාන් පෙති උඩ යන්න පුළුවන්. උඩ යනවා. හීනි පෙති. පිබින්නේ මං උඩ යනවා කියලා පාන් කෑ ගහනවා. හරිද? හීනි පෙති 3යි. මෙතන 10ට කපලා පෙති 3යි. මීට වඩා සුත්තක් මහතයි. සුත්තක් මහතයි. 12ට කපනකොට මීට වඩා සුත්තක් හීනි. මෙයා පට්ට හීනි. උඩ යනවා. හරිද? හීනි පෙති 12යි 3යි. හීනි පෙති 15කින් හීනි පෙති 3ක් විගානක තියෙනවා. මෙයා තමයි කුඩාම කෙනා 15න් 3. කුඩාම භාගය 15න් 3. ඊගාවට 12න් 3. 12න් 3 කියන්නේ 4න් 1 ලියන්නේ ආ. 4න් 1. ඊගාවට දරුවනේ 10න් 3. 10න් 3. ගොඩක් මහත 8න් 3. කුඩාම භාගය 15න් 3. ඊළඟට 4න් 1 12න් 3 කියන තමයි 4න් 1 කියන්නේ. ඊගාට 10න් 3 ඊගාව 8න් 3. right? ඔය විදිහට තමයි භාග තෝරන්නේ. ඊගාවට ප්‍රශ්නාංක 8 අඩු කරන්න. දෙකෙන් අඩු කරන 0.4. දැන් මේ පාර පේපර් එකේ වැරදි උත්තරේ හොයන්න තමයි දෙන්නේ හොඳේ. ගිය පාරත් එහෙම තමයි වැඩියෙන් දුන්නේ දැක්කයි. ඒතර ගණන් හතරම හදන්න ඕන හොඳේ. මම මේ පාර විනාඩි 20ක් දෙනවා වෙලාව. ගිය පාර වෙලාව මදි වුණානේ ඔයගොල්ලන්ට. ගිය පාර වෙලාව මදි උත්තර ලියන්න. මේ පාර වෙලාව වැඩි කරලා විනාඩි 20ක් දෙන්න. හරි? ගෙදර ඉඳන් හදනකනේ විනාඩි 20ක් දෙනවා. එතකොට ගණන් 40ක් හදන්න තියෙනවා.
මම කල්පනා කළා විනාඩි 20කට වැඩියෙන් දෙන්න පුළුවන් නම් දෙන්නම්. ගණන් 40ක් හදන්න ඕන. ගණන් 40ක් හදලා තමයි 10ක් හොයාගන්නේ. ගණන් 40ක් හදුවා තමයි 10ක් හොයන්න දෙන්නේ. එහෙමයි ප්‍රශ්න 10 හදලා දෙන්නේ. හරි? ප්‍රශ්න 10ට ගණන් 10ක් දෙන්නේ. ඒක මෙන්න මෙහෙමයි. හොඳට බලා ගන්න. එක බලන්න කොහොමද මේ පාර දින ගණන් මෙන්න මේවයි ගණන. 1.2 එකතු කිරීම 2.4 එකතු කිරීම 1.3.2 සමානයි 4.9.2. හරිද? ඊළඟට 8න් 3 එකතු කිරීම 8න් 7 අඩු කිරීම 8න් 2 සමාන 1යි. හරි ඔය ප්‍රශ්න හම්බෙන විදිය. බලා ගන්න 3.2.5 දෙකෙන් දැක්වෙන ස්ථානීය අගය 10යි. හරි ඊළඟ සිරස් බව තිස්සත ගුණ කිරීම 1000 3800. දැන් ඔකෙන් වැරදි උත්තරේ තෝරන්න ඕන. දැන් වැරදි උත්තරේ තෝරන්න නම් ගණන් හතරම හදන්න ඕන. ඉතල මේ ගාන හදන පැත්තක් කොලයක් ලියාගෙන 1.2 2.4 1.3.2 හරි දැන් මෙතෙන්ට බිඳුවක් දාන්න මෙතෙන්ටත් බිඳුවක් දාන්න 0.2 2යි 4යි 6යි 6යි 3යි 9යි 1යි 2යි 3යි 3යි 1යි 4යි උත්තරේ හරි ඒක හරියනේ ඒක ප්‍රශ්නයක් නෑ ඊගාට මෙතෙන්ට එනවා මේ ගණන් ඔක්කොම හදලා තමයි උත්තරේ හොයාගන්නේ. කනාවට උත්තර දෙන්නේ 8න් 2. හරි. මේ ඔක්කොම හරය සමානයි. 3යි 7යි එකතු කරලා 2ක් අඩු කරනවා. 3යි 7යි 10යි 10න් 2ක් අඩු කරාම 8යි. 8න් 8යි. 8න් 8 කියන්නේ කීයද? සම්පූර්ණ එකයි. ඒකත් හරි. හරි. ඒකත් හරි. 3.25 දෙකෙන් දැක්වෙන ස්ථානීය අගය 3.25 ස්ථානීය අගය දශමිකයේ වම් පැත්තේ එක ඒවා මෙයා 10න් එක ඒවා මෙයා 100න් එක ඒවා ස්ථානීය අගය දෙකෙන් දැක්වෙන්නේ 1 3ෙන් දැක්වෙන්නේ 3ෙන් දැක්වෙන්නේ 1 දෙකෙන් දැක්වෙන්නේ 10න් එක. 5ෙන් දැක්වෙන්නේ 100න් එක. ගාන කියන්නේ දෙකෙන් දැක්වෙන ස්ථානීයගය 10 කියලා දෙන්නේ ගානේ. 10 නෙවෙයි 10න් එකනේ. මේක වැරදි. කොහොමද මේකත් චෙක් කරනවා. 37 10න් ගුණ කරා මෙතන බිඳුවක් අඩුයි. බිඳු 3ක් එනවා. උත්තරේ හරි. 37 10යි. ඒතර හරි උත්තරේ මේක. එයා හරි උත්තරය කියන්නේ මේ තුනේම වැරදි එක්කෙනා තමයි හරි එක්කන තෝරන්නේ. එහෙම ප්‍රශ්න එනවා. නිසා හොඳට කියවලා හොඳට හදලා බලලා තමයි උත්තර යන්නේ. හරිනේ? ඔයගොල්ලෝගේ මේ වැඩ ටික කරගන්න විදියක් තියෙනවනේ. ඉතින් මේ වගේ ප්‍රශ්න හදලා දාන්න ඒකයි. ඔයගොල්ලෝ බුද්ධිමත් කරන්න. ඔයගොල්ලෝ ටැලන්ට් කරන්න. හරිද? ඔයාලා බුද්ධිමත් වෙන්න ඕන. 2 අඩු කිරීම 0.4 2 අඩු කිරීම 0.4 දෙකෙන් 0.4ක් අඩු කරනවා 2.0ෙන් 0.4ක් කොහොම ලියලා අඩු කරන්නේ 2.0 කියලා ලියන්නේ
එකක් අරගන්න මෙතන 1යි ගත් එක්කෙන 10යි 10න් 4ක් 6යි එකෙන් බිඳුවක් 1යි උත්තරේ 1.6යි 1.6යි හරි අතොස්ස ඊළඟ 4න් අඩු කරන 0.24 0.24 එතන දශම තියලා 0.2ක් ලියනවා දැන් අඩු කරනවා 4 නයක් ගත්තම 3යි මෙතන බිඳුව ගාව 10යි 10 නයක් ගත්තම 10 ගාව 9යි බිඳුව ගාව 10යි දැන් අඩු කරනවා 10න් 4ක් 6යි 9න් 2ක් 7යි 3න් බිඳුවක් 3යි 3.76යි 3.76යි සිරස් බවමයින උපකරණය මොකක්ද? සිරස් බවමයින උපකරණ අපි කියන්නේ ලම්බය. සිරස් බවමයින උපකරණය ලම්බය. right? ඊට පස්සේ ස්කන්ධය ටියුට් එක. එක දිගට මේ දෙකම සාකච්ඡා කරාම නිදිමත හැදෙන්න නැහැ ඔයගොල්ලන්ට. හරි? ස්කන්ධය ටියුට් එක. ස්කන්ධය ටියුට් එකේ පළවෙනි ගානේ ස්කන්ධය මැනීමට භාවිතා කරන උපකරණ 4ක නම් ලියන්න. හරිද? දුනු තරාදිය, තැටි තරාදිය, ඉලෙක්ට්‍රොනික තරාදිය, බිම් තරාදිය, රසායනික තුලාව ඕනක ගැලපෙනවා. ස්කන්ධය මනින්න භාවිතා කරන ඒක 4ක්. ග්‍රෑම්, කිලෝග්‍රෑම්, මිලිග්‍රෑම්, මෙට්‍රික් ටන්, ග්‍රෑම් හරිද? ග්‍රෑම් කිලෝග්‍රෑම් මිලිග්‍රෑම් මෙට්‍රික් ටන් කීයක් දාන්නේ මෙට්‍රික් ටන් කිලෝග්‍රෑම් 1000ක් මෙට්‍රික් ටන් එකයි කිලෝග්‍රෑම් 1000ක් මෙට්‍රික් ටන් එකයි ඒ ලොරි වලින් නවකින් ගෙනියන භාණ්ඩ ප්‍රමාණය මෙට්‍රික් ටන් හංගන් ඉන්න සීනි ප්‍රමාණය මෙට්‍රික් ටන් සංගවා ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික් ටන් සහල් සංගවල දේ කියලා කියන්නේ මෙට්‍රික් ටන් දැන් හාල් හිඟයිනේ සම්ව ඇත්තෙත් නැහැ right ප්‍රශ්නාංක 3 පහත ස්කන්ධ ප්‍රමාණ මැන ගැනීමට අවශ්‍ය වන පඩි වර්ග ලියන්න පහත ස්කන්ධ ප්‍රමාණ මැන ගන්න අවශ්‍ය වන පඩි වර්ග ලියන්න. ඒකේ තියෙනවා කිලෝ 1යි ග්‍රෑම් 650 ග්‍රෑම් 1650 කිලෝ 1යි ග්‍රෑම් 500යි ග්‍රෑම් 100යි ග්‍රෑම් 50යි ග්‍රෑම් 750 ග්‍රෑම් 750 ග්‍රෑම් 500යි ග්‍රෑම් 200යි ග්‍රෑම් 50යි 100 දෙකක් ලියන්න එපා අවම පඩි ගන්න තමයි ලියන්නේ 100යි 50යි කියලා ලියුවොත් ඒක වැරදි එන්න ඕන හොඳම ක්‍රමය ලියන්නේ 500යි 200යි 50යි 500යි 100යි 100යි 50 බෑ 500යි 200යි 50 මොකද 200 පඩියක් තියෙනවා ඊගාට 850 ග්‍රෑම් 500යි ග්‍රෑම් 200යි ග්‍රෑම් 100යි ග්‍රෑම් 50යි නැත්නම් 500යි 100යි 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 මලියන්න බෑ එහෙනම් මෙතන 100 වලින් බැරි 8 100යි 50 එහෙම බෑ එහෙම ලියන්න බෑ ආවම පාටි ගන්න ලියන්නේ ග්‍රෑම් 500යි ග්‍රෑම් 200යි ග්‍රෑම් 100යි ග්‍රෑම් 50යි හරියට ඔස්සන් හොඳයි ග්‍රෑම් 1500 කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 500යි 500 තුනක් ලියුවොත් බෑ කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 500යි ග්‍රෑම් 1750 කිලෝග්‍රෑම් 1යි
ග්‍රෑම් 500යි ග්‍රෑම් 200යි ග්‍රෑම් 50යි කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 500යි ග්‍රෑම් 200යි ග්‍රෑම් 50යි 2250යි ග්‍රෑම් 2250යි ග්‍රෑම් කිලෝග්‍රෑම් දෙකක් කියන්නේ ග්‍රෑම් 2000යි ඊට පස්සේ ග්‍රෑම් 200යි ග්‍රෑම් 50යි 200 කියන්නේ 100 දෙකක් හොඳේ 2250 කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 200යි ග්‍රෑම් 50යි කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 200යි ග්‍රෑම් 50යි ප්‍රශ්නාංක 4 පහත ස්කන්ධ ප්‍රමාණ කිලෝග්‍රෑම් හා ග්‍රෑම් වලින් ලියන්න. කිලෝග්‍රෑම් 2.5 කිලෝග්‍රෑම් 2.5 කිලෝග්‍රෑම් 2.5 කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් ලියන්න. 2.5යි කිලෝග්‍රෑම් किलोग्राम 2යි මාර කියන්නේ භාගය ග්‍රෑම් 500යි කිලෝග්‍රෑම් 2යි ග්‍රෑම් 500යි හරියට උස්සන්න ගණන් හදපෑත උස්සන්න අත්පල්ලේ හදා මේ ගණන් හරියට උස්සන්න 2යි 500 වැරදි දැන් තේරෙන්නේ අතොස්ස ඊගාවට 2යි 4න් 1යි කිලෝග්‍රෑම් 2යි 4න් 1යි කිලෝග්‍රෑම් 2යි කිලෝග්‍රෑම් 4න් 1 කියන්නේ 1000 බෙදෙන 4ට 1000 බෙදෙන 4ට 4න් 1 කියන්නේ කාල භාගේ 3 කාල ඔයගොල්ලෝ දැන ගන්න ඕනේ ඒක භාගයක් කියන්නේ 500යි කාලක් කියන්නේ 250යි තුන් කාලක් කියන්නේ 750යි කාල භාගේ තුන් කාල භාගෙනුත් භාගයක් තමයි කාල කියන්නේ මේ තුන් කාල 250යි භාගේ 500යි තුන් කාල කියන්නේ 250 තුනක් 750යි දැන් 14ට බෙදුවා තමයි කාලෙ එන්නේ 4ව 2ක් 8යි 2ක් ඉදිරි 20ට 5යි 4ක් 5 20යි බිඳුවට නෑ බිඳුවයි 250. ඒතර කාලක් කියන්නේ 250යි 2යි කිලෝග්‍රෑම් 250යි ග්‍රෑම් 2යි කිලෝග්‍රෑම් 250යි ග්‍රෑම් ඊගාට 1.5යි කිලෝග්‍රෑම් 1යි කිලෝග්‍රෑම් 500යි ග්‍රෑම් 1යි කිලෝග්‍රෑම් 500යි ග්‍රෑම් ඊළඟ 1යි 4න් 3යි කිලෝග්‍රෑම් 1යි කිලෝග්‍රෑම් 750යි ග්‍රෑම් 1යි කිලෝග්‍රෑම් 750යි ග්‍රෑම් ඊගාට 4න් 1යි කිලෝග්‍රෑම් 4න් 1යි කිලෝග්‍රෑම් කියන්නේ ග්‍රෑම් 250යි 4න් 1 කියන්නේ කාලක් 250යි ඊගාට 2න් 1යි කිලෝග්‍රෑම් 2න් 1යි කිලෝග්‍රෑම් කියන්නේ ග්‍රෑම් 500යි 2න් 1යි කිලෝග්‍රෑම් කියන්නේ ග්‍රෑම් 500යි 4.5යි 4.5යි කිලෝග්‍රෑම් ඒ කියන්නේ 4යි කිලෝග්‍රෑම් 0.5 කියන්නේ ග්‍රෑම් 500යි ඉලක්කම් 3ක් එන්න ඕන දශම වලින් ඉලක්කම් 3ක් හැදෙන්න ඕන 4යි කිලෝග්‍රෑම් 500යි ග්‍රෑම් ඒකයි 4.5 කියන්නේ 1.225යි කිලෝග්‍රෑම් 1යි කිලෝග්‍රෑම් වෙන ඉලක්කම් 3ක් හදාගන්න බිඳුවක් දානවා 250යි ග්‍රෑම් 1යි කිලෝග්‍රෑම් 250යි ග්‍රෑම් ඉලක්කම් 3ක් එන්න ඕනේ 1යි 2යි තියෙන්නේ
දශම පැත්තේ ඉලක්කම් 3ක් තිබ්බනම් තමයි ග්‍රෑම් හැදෙන්නේ. 1 කිලෝග්‍රෑම් 250යි ග්‍රෑම්. ඊගාවට 2.25යි කිලෝග්‍රෑම්. 2 කිලෝග්‍රෑම් 0.25ට බිංදුවක් දා ගන්නවා. 250යි ග්‍රෑම්. බිංදුව 5යි කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් නෑ ග්‍රෑම් වලට බිංදු දෙකක් එනවා. ග්‍රෑම් 500යි. කිලෝග්‍රෑම් නෑ පොඩ්ඩක් ගන්න ග්‍රෑම් 500යි. 0.5 කියන ග්‍රෑම් 500යි. තාවකාලිකව නවත්තලා මේ පොත හරවගන්න. මේ જાතිය ගණන් ටිකක් තව හදමු පොතේ. ඒක ටික ඔයගොල්ලන්ට අමාරුයි. ප්‍රැක්ටිස් කරමු ටිකක් එන් ගන්න. පොත හරවගන්න. අදිනේ දාන්න. අද දිනේ කවද්ද? 2021 9 වෙනි මාසේ 28 නේද? 28 නේ. right 28. පුතේ කොටු කරන්න බලන්න ලියන්න. 4න් 1 කියන්නේ කාල. 4න් 1 කියන්නේ කාල. 2න් 1 කියන්නේ භාගේ. 4න් 3 කියන්නේ තුන් කාල. කාල භාගේ තුන් කාල. 4න් 1ට කියන්නේ කාල. 2න් 1ට කියන්නේ භාගේ. 4න් 3ට කියන්නේ තුන් කාලය. කතා කරන භාෂාව එහෙමයි තියෙන්නේ. කාල භාගේ තුන් කාල. ඔය කමීසෙ මැදන් ඉන්නේ නැති අය කියලා කමීසයක් ඇදන් පත්තියට එන්න. නම කියන්නේ නැහැ මම දුක හිතන හන්දා. ටක් ගාලා කැමරා කෝෆ් කරලා ගිහලා පුතේ කමීසයක් ඇදන් එන්න. හොඳ දරුවෝ වගේ කමීසයක් ඇදන් එන්න. ඊට පස්සේ කැමරා ඔන් කරගන්න. මම විනාඩියක් බලන් ඉන්න කමීසයක් ඇදන් ඉන්නකම්. පුංචි ළමයිනේ ඉතින් කොහොම තමයි. හරිද පුතේ? කමීසයක් ඇදන් ආවනම් කැමරා ඔන් කරගන්න. මම නම කියන්නේ කවුරුත් දැක්කේ නැහැ. ඔයා කැමරා ඔන් කරගන්න. right හරි. කාල භාගේ තුන් කාලනේ. කාල භාගේ තුන් කාල. කාලට 4න් 1, භාගෙට 2න් 1, තුන් කාලට 4න් 3. කාල භාගේ තුන් කාල right.
right ළමයි ඔක දශම වලුත් ලියා ගන්න. හරිද? කාල 0.25 භාගේ 0.5 තුන් කාල 0.75 එකත් ඔයගොල්ලෝ දැනගන්න ඕන. කාල 0.25 භාගේ 0.5 තුන් කාල 0.75 මේක වෙනම කොටු කරලා තියන්න. මේක වෙනම කොටු කරලා තියන්න. කාල භාගේ තුන් කාල 0.25 0.5 තුන් කාල 0.75 හතරෙන් එක කියන්නේ කාල දෙකෙන් එක කියන්නේ භාගේ තුන් කාල කියන්නේ හතරෙන් තුන. ඔක ගෙදර පොඩ්ඩක් පේන තැනක් ගහලා තියාගන්න. තමන්ට දැක්කම මතක් වෙන තැනක. හරි? අවමූල වල නැතුව කොයි වහල් තමන්ගේ කෑම මේස ඉස්සරහා තමන්ට කෑම මේසයක් තියෙන අතස්ස. ඔව් හැමෝටම කරා කෑම මේස තියෙන්නේ. කෑම කාමරේ අන්නේ කෑම මේස ඉස්සරහින් ගහලා තියන්න. ඒතර ගෙදරට කට්ටියට තාත්තලා වලට පුළුවන් වෙනවා. පාන් කාල. හරි. චොක්ලට් එකෙන් කාල චොක්ලට් එකෙන් භාගේ. කැවුම් ගෙඩියෙන් භාගේ. කැවුම් ගෙඩියෙන් කාල. හරිද? පත්තක්ක ගෙඩිය. පත්තක් ගෙඩියෙන් භාගේ. පත්තක් ගෙඩියෙන් කාල. පත්තක් ගෙඩියෙන් තුන් කාල. එහෙනම් හැම එකටම කාලේ භාගේ තුන් කාල එනවා. හරිද? කාල භාගේ තුන් කාල. ලියන්න. ප්‍රශ්නාංක 1 පහත එක් එක් ස්කන්ධය පහත එක් එක් ස්කන්ධය කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් ලියන්න. පහත එක් එක් ස්කන්ධය කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් ලියන්න. පහත එක් එක් ස්කන්ධය කිලෝග්‍රෑම් සහ ග්‍රෑම් වලින් ලියන්න. තුනහමාරයි කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් 3මාර උත්තරය ලියන්න බලන්න. කොහොමද ලියන්නේ? ඔව් 3යි කිලෝග්‍රෑම් 500යි ග්‍රෑම්. 3යි කිලෝග්‍රෑම් 500යි ග්‍රෑම්. රවිලක්කම් 2 4හමාරයි කිලෝග්‍රෑම්. 4හමාරයි කිලෝග්‍රෑම්. 4යි කිලෝග්‍රෑම් 500යි ග්‍රෑම්. දෙකේ ඉලක්කම හරි මැද එන්න ඕන. හොඳේ 2යි 4න් 3යි කිලෝග්‍රෑම්. 2යි 4න් 3යි කිලෝග්‍රෑම්. ගණන් තුනක් හතරක් තියෙනවද? එකක් ලියන් ඒක උත්තර ලියන්න.
ඊළඟ එක ලියන්න ඒකේ උත්තර ලියන්න පටන් ගන්න. රයිට් බලමු ළමයි. 2යි 4න් 3 4න් 3 කියන්නේ ග්‍රෑම් 750යි. හා 2යි කිලෝග්‍රෑම් 750යි ග්‍රෑම්. හරි අතුස්ස. ඊළඟ 3යි කිලෝග්‍රෑම් 4 නෑ කියන්නේ 250යි. 250යි ග්‍රෑම්. 2යි කිලෝග්‍රෑම් භාගයක් කියන්නේ 500යි. 2යි කිලෝග්‍රෑම් 500යි ග්‍රෑම්. 1.5යි කිලෝග්‍රෑම්. 1යි කිලෝග්‍රෑම් 500යි ග්‍රෑම්. right රෝමිලක්කම් 7 2.75යි කිලෝග්‍රෑම්. 3.25යි කිලෝග්‍රෑම්. 1.8යි කිලෝග්‍රෑම්.
4.3 කිලෝග්‍රෑම්. දෙකයි දශම 7 දශම පැත්තේ ඉලක්කම් 3ක් ගැන තමයි හිතන්නේ ඔයගොල්ලෝ. එලා කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 1000යි නේ. කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් 1000යි. ඒක 18.3ක් එනවනේ. එයාට සාපේක්ෂව හිතන්නේ. તો කිලෝග්‍රෑම් ග්‍රෑම් ලියද්දි ග්‍රෑම් පැත්ත ඉලක්කම් 3ක් එනවා. ඒ ග්‍රෑම් පැත්ත තමයි දශම කියන්නේ. ග්‍රෑම් පැත්ත ඉලක්කම් 2යි තියෙනවා. ඉලක්කම් 2යි දෙකෙන් 3ක් හදාගන්න බිංදුවක් දාලා තමයි හිතන්නේ. මෙතන බිංදුවක් දානවා. මෙතන බිංදු දෙකක් දානවා. මෙතන බිංදු දෙකක්. ඉලක්කම් 3ක් ගැන හිතන්න. හැමතිස්සෙම ග්‍රෑම් පැත්තට ඉලක්කම් 3ක් එන්න ඕන. පටන් ගන්න. මාන්සිලාලියා සඳදිය ඉවරයි නේ ලියලා ඉවරයි. එනාරා ඉවරයි දුවේ. හරි සඳදිය උත්තරෙත් වෙනවා. හරි සඳදිය උත්තර ටික හරි. හරි ගොඩක් අය උත්තරත් වෙන්න හොඳයි. තා තප්පර කිහිපයක් දෙන්න ඉක්මන් කරන්න. රයිට් බලමුනේ. එතන 7.5 කියන්නේ 750 2යි කිලෝග්‍රෑම් 850යි ග්‍රෑම්. හරියට උස්ස. ඊට පස්සේ 3යි කිලෝග්‍රෑම් ඉලක්කම් 3ක් හදා ගන්නවා. 250යි ග්‍රෑම්. හරි දාන්න. 1යි කිලෝග්‍රෑම් 800යි ග්‍රෑම්. 4යි කිලෝග්‍රෑම් 300යි ග්‍රෑම්. කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 300. හරියට උස්ස. විනාඩි දෙක ඉන්ටර්වල් එකක් ඕනේ අතොස්ස. අද ඉන්ටර්වල් එකක් නැතුව වැඩ ගන්න කැමති අතොස්ස. සමහරවිට ඕනනවා. විනාඩි දෙකක් ඉන්ටර්වල් ගිහිල්ලා එන්නකෝ. රවුමක් අරගෙන එළිය බලලා වටපිට බලලා වයින් හැටි බලලා රවුමක් එන්නකෝ තෙමෙන්නේ නැතුව විනාඩි දෙකක් ඉන්ටර්වල්. හැමෝම නැගිටලා යන්න පුතේ. ඒ ඉන්ටර්වල් එක හැමෝටම දෙන්න. හැමෝම අරගන්න ඕනේ. කැමරේ ඔෆ් කරලා වාඩි වෙලා ඉන්න එපා හැංගිලා. හැමෝම කීකරුව යන්න ඇවිදලා එන්න.
රයිට් දරුවනේ අන්ති පටන් ගමුනේ. පන්ති පටන් ගමු ළමයි. අපි ඉතුරු කරන් ටික ඊගා දවස් සාකච්ඡා කරමු. හරි. අද ටියුට් දෙකේම ටික ටික සාකච්ඡා කරානේ. ඊළඟ පාඩමට යන්. රයිට්. මාතෘකාව ලියන්න අනුපාත. මාතෘකාව ලියන්න අනුපාත. මම කතා කරන શબ્දය හැණේ හත උත්සන්න. මම කතා කරන શબ્ද හැණේ හත උත්සන්න. ඔව් හොඳට හැණේ හත උත්සන්න පුතේ. රයිට්. හරි. වැඩ කරමු. මාතෘකාව අනුපාත. ඉතාමත්ම වැදගත් පාඩමක් නා. මාතෘකාව අනුපාත. රයිට් හොඳයි. දැන් කතුරකුයි අහගන්නකෝ. කතුරකුයි කොටුරු කොළ දෙකක් විතර අතර ගන්න. කතුරයි කොටුරු කොළ දෙකක් විතර. හැමෝම අතර ගන්න. කතුරයි කොටුරු කොළ දෙකක් විතරයි. රයිට් ළමයි. දැන් ඔයගොල්ලෝ පොඩි ජොබ් එකක් තියෙනවා කරන්න. බලන්න. මේක නම් කොටුරු කොලේ. ඔයගොල්ලෝ දෙන කොටු 8ක් දිග කොටු 8ක් පළල සමජද්‍රශ්‍යයක් අදින්න. කොටු 8ක් දිගයි කොටු 8ක් පළල සමජද්‍රශ්‍යයක් අදින්න.
right? ඊට පස්සේ මුල්ලේ ආකර අනිත් පැත්තේ මුල්ලේ ආකර ඊගාවට හරි මැදින් යා කරන්න මෙහෙම අනිත් පැත්තටත් හරි මැදින් යා කර යකරෝ සමාන කොටස් 8කට බෙද බෝඩ් එකේ තියෙන පින්තූරේ පේන යතොස්ස දැන් කතුරක් කරා මේ කපල ගන්න අතට ගන්න කතුරක් කරා කපල දැන් මම අනිත් පැත්ත හරවන් කපන්නේ දැක්කනේ වැඩ ධානා බලය එතනේ right then පෑන අරගෙන පුතේ මේ කොටස් තුනක් පාට කර කොටස් තුනක් පාට කර දැන් මේ කොටස් ටික කපලා වෙන් කරගන්න කොටස් ටික කපලා වෙන් කරන්න දැන් පාට කළ කොටස් වෙන් කර අලවන්න එපා වෙන් කර 1යි 2යි 3යි පාට කළ කොටස් 3ක් තියෙනවා වෙන පොතේ ගොඩක් ගහ ගන්න පැත්තකට ගොඩක් ගන්න පාට නොකළ කොටස් 1යි 2යි 3යි 4යි 5යි පාට කළ කොටස් 3යි පාට නොකළ කොටස් 5ක් තියෙනවා හොඳට බලන්න
පාට කළ කොටස් 3යි පාට නොකළ කොටස් 5යි. ඒක පේන්නේ හතුස්ස? මම කතා කරන ශබ්දය ඇහෙන්නේ හතුස්ස? හරිනේ? පාට කළ කොටස් 3යි පාට නොකළ කොටස් 5යි. අලවන්න මොකද කිව්වේ නැහැ. කරපු කොටස් 3යි නොකරපු කොටස් 5යි. හරි? දැන් මම මේ ටික කලවම් කරනවා. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි කලවම් කරා. කලවම් කළා හොල්ලනවා දැන් මම. දැන් මේකේ පාට කරපු අය නොකරපු අය දෙකම තියෙනවා කියලා පේන්නේ අතස්ස. පාට කළ සහ නොකරපු දෙකම තියෙන පේන්නේ අතස්ස. පාට කරපුවක් තියෙනවා නොකරපුවක් තියෙනවා. හරි. ඒතර මේකේ පාට කළ සහ පාට නොකළ කොටස් කලවම් කරලා තියෙනවා. පාට කළ සහ පාට නොකළ කොටස් කලවම් කරලා තියෙනවා. මේකට කියනවා පාට කළ කොටස් සහ පාට නොකළ කොටස්. ඉස්සල කරේ පාට කරපුවා. හොඳේ. මුලින් දැම්මේ පාට කරපුවා. මුලින් දැම්මේ පාට කරපුවා. පාට කළ සහ පාට නොකළ කොටස් අතර අනුපාතය 3ට 5යි කියලා. පාට කරපු සහ පාට නොකරපු කොටස් අතර අනුපාතය 3ට 5යි. right? පාට කළ සහ පාට නොකළ කොටස් අතර අනුපාතය 3ට 5යි. පාට කළ සහ පාට නොකළ කොටස් අතර අනුපාතය 3ට 5යි. ගෙදර පරිප්පු තියෙන අතස්ස. ගෙදර පරිප්පු ටිකක් ගන්න පුළුවන් පොඩ්ඩක් ගන්න පුළුවන් හැන්ද භාගයක් විතර. right. එහෙනම් අම්මෙන් ඉල්ලන් එන්න පොඩි හැන්දකට චූටි හැන්දකට පරිප්පු පොඩ්ඩකුයි. හරිද? අහගන්න. චූටි හැන්දකට පරිප්පු පොඩ්ඩකුයි හාල් චුට්ටකුයි අරන් එන්න. හාලුත් තව හැන්දකට ගෙන චුට්ටක් ඉල්ලන් එන්න. හැමෝම යන්න. පරිප්පු චුට්ටකුයි හාල් අඩ චුට්ටකුයි ඉල්ලන් එන්න.
කොහොමද පරිප්පු ගෙන ආපු ඇතුස්ස? හරි. හා චුට්ටක් ගෙන ආපු අය. තා පොඩි භාජනයක් අතර ගන්න මොකක් හරි. තවත් පොඩි භාජනයක් ඕන නම් ඊළඟ අරන් එන්න පොඩි භාජනයක් අරගෙන. මේ වීදුරුව පේන ඇතුස්ස. මේ වීදුරුව පේන නේද? රයිට්. වීදුරුව පේන ඇතුස්ස. මම ඔන්න මේකට දාන පරිප්පු. ඔයගොල්ලොත් මාත් එක දාමු. පරිප්පු 61යි. ඔයගොල්ලොත් දාන 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි පරිප්පුට 10ක් දැම්මා. right පරිප්පු යට ගාන 10යි. පරිප්පු යට 10ක් දැම්මා. ඊගාට හාල් අරගන්න අතට. නහාල් දානවා යට 1යි හාල් යට 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි හාලට 10ක් දැම්මා. දැන් කලවම් කර. ඔන්න කලවම් කර. දැන් මේකේ පරිප්පු තියෙනවා දන්නේ අතස්ස. හාලට තියෙනවා දන්නේ අතස්ස. right එහෙනම් මොකෝ කියන්නේ? පරිප්පු සහ හාල් කලවම් කර ඇති අනුපාතය දන්නේ අතස්ස. හාල් සහ පරිප්පු කලවම් කර ඇති අනුපාතය දන්නේ අතස්ස. ඔව් හාල් සහ පරිප්පු කලවම් කර ඇති අනුපාතය 10ට 10 අනුපාතය. 10ට 10 අනුපාතයට හාල් සහ පරිප්පු කලවම් කරලා තියෙනවා. හාල් සහ පරිප්පු 10ට 10 අනුපාතයට කලවම් කරලා. දැන් මේකේ ඇට කීයක් තියෙද කියලා දන්නේ අතස්ස නැට. ඇට 10යි කියලා කියන්නේ අතස්ස. ඇට 20යි කියන්නේ අතස්ස. ඇට 20ක් තියෙනවා. හාල්ලට 10යි පරිප්පුවට 10යි. ඇට 20ක් තියෙනවා. තේරෙන්නේ අතස්ස ඔක්කොම ඇට 20ක් තියෙයි කියලා. ඇට 20ක් තියෙනවා. ගණන් කරලා බලුවාම ඇට 20ක් තියෙනවා. දැන් අර කලින් අවස්ථාවේ මේකේ පාට කරපු ත්‍රිකෝණ 3යි පාට නොකරපු ත්‍රිකෝණ 5යි. මේකේ ත්‍රිකෝණ ඔක්කොම කීයක්ද කියලා දන්නේ අතස්ස? ඔක්කොම ත්‍රිකෝණ කීයක් තියෙද කියලා දන්නේ අතස්ස? ඔක්කොම ත්‍රිකෝණ ගාන 6යි කියන්නේ අතස්ස. 6යි. නෑ 8යි කියන අය. 8යි ඔක්කොම ත්‍රිකෝණ 8ක් තියෙනවා. ඒතර මේකේ පාට කළ ත්‍රිකෝණ සහ පාට නොකළ ත්‍රිකෝණ කලවම් කර ඇති අනුපාතය 3ට 5යි. කලවම් කර ඇති අනුපාතය 3ට 5යි. එතකොට මෙතන පරිප්පු ඇට සහ හාල් ඇට කලවම් කර ඇති අනුපාතය 10ට 10යි. 10ට 10යි. මේ 3ට 5යි 10ට 10 කියන මේ අනුපාත වගන්ති අපිට සංකේතකින් ලියන්න පුළුවන්. ඒතර පාට කළ සහ පාට නොකළ කොටස් අතර අනුපාතය 3ට 5යි කියලා මෙන්න මෙහෙම ලියන්නේ. මේ තමයි අනුපාත ලකුණ. 32යි. අපික සිංහලෙන් ලියන්නේ 3ට 5යි කියලා. 3ට 5යි. පරිප්පු ඇට සහ හාල්ලට කලවම් කර ඇති අනුපාතය 10ට 10යි. 10ට 10යි. right ලියන්න
මේක වගන්ති මේ ප්‍රශ්නේ ලියන්න පහත එක් වගන්ති පහත එක් වගන්ති ඉලක්කමෙන් ලියන්න right රෝම ඉලක්කම් 1 රෝම ඉලක්කම් 1 පාඨ කළ සහ පාඨ නොකළ පාඨ කළ සහ පාඨ නොකළ කොටස් අතර අනුපාතය පාඨ කළ සහ පාඨ නොකළ කොටස් අතර අනුපාතය තුනට පහයි සිංහලෙන් ලියන්නේ පාඨ කළ සහ පාඨ නොකළ කොටස් අතර අනුපාතය 3ට 5යි ලියන්නේ කොහොමද 3 32ක් 5 32ක් තියෙන්නේ ඉරි ගන්න යටි ඉලක්කමෙන් ලියන්නේ 3ට 5යි ලියන 2 අම්මා කිරිතේ සකස් කිරීමට අම්මා කිරිතේ සකස් කිරීමට සීනි සහ පිටි සීනි සහ පිටි කිරි පිටි සීනි සහ කිරි පිටි අම්මා කිරිතේ සකස් කිරීමට සීනි සහ කිරි පිටි 1ට 2 අනුපාතයට කලවම් කළාය 1ට 2 අනුපාතයට කලවම් කළාය එකට 2 අනුපාතය අනුපාතය ඉලක්කමෙන් ලියන්න 1 32ක් 2 ඒකේ තේරුම අම්මා මේ වගේ කෝප්පයක් අරගෙන සීනි ඇදි එකක් දානවා කෝප්පයක් අරන් සීනි ඇදි එකක් දානවා තව කෝප්පයක් අරගෙන මේ වගේම කිරි පිටි ඇදි දෙකක් දානවා සීනි ඇදි එකක් දානවා එකට
කිරිපිටි හැදි දෙකක් දානවා. දාලා කලවම් කරනවා. සීනි හැදි දෙකයි කිරිපිටි හැදි දෙකයි දාලා කලවම් කරනවා. කිරිපිටි හදනවා අම්මා දැකලා දින අතුස්ස. කිරිතේ හදන්න පිටි කලවම් කරනවා. හොඳයි. අන්න එහෙම කලවම් කරනවා. සීනි දාලා කිරිපිටිත් දාලා කලවම් කළා දැන් පස්සේ වතුර දාලා හදන්නේ. හරිද? ප්‍රයෝගකට කියනවා සීනි සහ කිරිපිටි 1:2 අනුපාතයට කලවම් කරනවා කියලා. ඒක වැදගත්ම කාරණාව තමයි දරුවනේ අනුපාතයක් හදද්දී හොඳට වාක්‍ය තේරුම් ගන්න අනුපාතයක් හදද්දී කලවම් කරන්න වර්ග දාන කිහිපයක්. හරිද? දැන් අපි මේ කඩදාසි ගත්තාම මේ කඩදාසි වර්ග දෙකක් ගත්තා. එක කඩදාසි වර්ගයක් පාට නොකරපුවා. අනිත් කඩදාසි වර්ගය පාට කරපුවා. මේවා ප්‍රමාණයෙන් සමානයි. ප්‍රමාණයෙන් සමානයි මේ ප්‍රමාණයෙන් සමානයි. මොකක් හරි විශේෂ ගුණයක් තියෙන්න ඕන. එතකොට යම් කිසි අනුපාතයක් හදන්න භාවිතා කරන ද්‍රව්‍ය සමාන වෙන්න ඕනේ. හරිද? දැන් මෙතෙන්දී හාල් ඇටයි පරිප්පු ඇටයි සමාන නැහැ. හැබැයි දෙකම ඇට. අන්න ඒක තමයි ලක්ෂණය. පරිප්පුත් ඇට හාලුත් ඇට. මොනවා හරි දෙකම පොදු ලක්ෂණයක් තියෙන්න ඕන. හාලුත් ඇට පරිප්පුත් මේකට අපි කියනවා ඒකක සමාන වෙන්න ඕනි කියලා. එකම ඒකක. ඇට කියන ඒකයද ගත්තේ ඇට. පරිප්පු ඇට හාල් ඇට. හරිද? මෙතන ගත්තේ කඩදාසි කැබලි ත්‍රිකෝණාකාර කඩදාසි කැබලි. මෙයාගේ හැඩේ සමානයි. එකම හැඩේ. ඊට පස්සේ පුතේ කිරිතේ හදනකොට ගත්තේ හැඳි. සීනි හැඳි. සීනි දාපු හැන්දෙන්ම පිටිත් දානවා. පිටි හැඳි. සීනි හැඳි එකයි කිරිපිටි හැඳි දෙකයි. right? පිට්ටු හදනකොට පොල් ගානවා. පොල් ගාලා භාජනයකට තියා ගන්නවා. ඊට පස්සේ පිටිත් අර ගන්නවා. ඒතර භාජනයේට අම්ම කරන්නේ හැන්දකින් පිටි හැඳි පහක් දානවා. ටිකක් ලොකු හැන්දක් අරගෙන පිටි හැඳි පහක් දානවා. පොල් හැඳි 3ක් දානවා. හැන්දරම් පොල් එකට දාලා එකක් දැම්මා. පොල් එකට දැම්මා දෙකක් දැම්මා. පොල් එකට දැම්මා 3ක් දැම්මා. ඒතර පිටි හැඳි 5යි පොල් හැඳි 3යි. ඒතර පිටි සහ පොල් කලවම් කරලා තියෙන්නේ 5:3 අනුපාතයට. කලවම් කරාම පිටි හැඳි 5යි පොල් හැඳි 3යි හැඳි 8ක් තියෙනවා. පිටි හැඳි 3ක් 5ක් තියෙනවා පොල් හැඳි 3ක් තියෙනවා. කලවම් කරලා ආයෙත් හැද්දෙන් ගත්තොත් හැඳි 5ක් අයින් කරන්න හැඳි 8ක් අයින් කරන්න පුළුවන්. කිරිපිටි හැඳි එකක් දානවා. සීනි හැඳි දෙකක් දාලා කලවම් කරනවා. වතුර දාන්න නැතුව කලවම් කරනවා. කලවම් කරලා ආයෙත් මැන්නොතින් හැඳි 3ක් මනින්න පුළුවන්. එමකෝ පිටි හැන්දයි සීනි හැඳි දෙකයි කලවම් වුණානේ. නැත්තම් සීනි හැන්දයි පිටි හැඳි දෙකකුයි කලවම් වුණා. කලවම් කරලා ඉවරලා ආයෙත් මැන්නාම හැඳි 3ක් මනින්න පුළුවන්. දැන් බදාම් මිශ්‍රණයක් හදනකොට සිමෙන්ති වැලි කලවම් කරනවා. සිමෙන්ති වැලි. සිමෙන්ති පොල් කටු දෙකක් දානවා. චුට්ට බලන්න. චාචියක් අරන් සිමෙන්ති පොල් කටු දෙකක් දානවා. වැලි පොල් කටු දානවා 3ක්. මේ සිමෙන්ති පොල් කටු දෙක මේ වැලි පොල් කටු 3. ඊගාට හැන්දක් අරන් කලවම් කරනවා. හැන්දක් අරන් හොඳට කලවම් කරනවා. කලවම් කරලා ආයිත් මේ පොල් කට්ටෙන් මේ ටික මනිනවා. මැනලා වෙන භාජනයකට දානවා. මේකේ මැනලා මේ කලවම් කරපු දැන් මේකේ මිශ්‍රණයක් තියෙන කලවම් වෙලා. මිශ්‍රණයක් තියෙන්නේ මේ මිශ්‍රණය නැවත මනිනවා. එකක් දැම්මා තව තියෙනවා. තව එකක් මැන්නා තව තියෙනවා. තව එකක් මනිනවා තව තියෙනවා. ඒ තව දෙකක් මනින්න පුළුවන්. එතන මේකේ සීනි වැලි සහ සිමෙන්ති වෙන් කරන්න බෑ. වැලි සිමෙන්ති කලවම් වෙලා චාචියේ තියෙන පොල් කටු 5.
තාච්චියේ යෙදෙන පොල් කටු 5ක්. මේ වැලිත් කලවම් සිමෙන්තිත් කලවම්. එතකොට අපි කියනවා බදාම පොල් කටු 5ක් හදන්න පුළුවන්. සිමෙන්ති පොල් කටු 2කුයි වැලි පොල් කටු 3කුයි කලවම් කරාම එතනින් හැදෙන බදාම පොල් කටු 5ක්. ඒ බදාම ඇතුලේ සිමෙන්තිත් තියෙනවා වැලිත් තියෙනවා. ඒතර ඔක්කොම මිශ්‍රණය තාච්චි 5ක් පොල් කටු 5ක් එනවා. තාච්චි දැම්මොත් සිමෙන්ති තාච්චි 2ක් දානවා. හරිද? වැලි තාච්චි 5ක් දානවා. දාලා හොඳට සවලෙන් කලවම් කරනවා. කලවම් කරලා නැවත මැන්නොත් සිමෙන්ති තාච්චි 2යි වැලි තාච්චි 3යි ඔක්කොම තාච්චි 3යි 2යි 5ක් හැදෙනවා. තේරෙන්නේ අතුස්සන්න එක තමයි. ඔක්කොම තාච්චි 5ක් හැදෙනවා කියලා තේරෙන්නේ. අපි ඕකට කියන පුතේ වැලි සහ සිමෙන්ති 3ට 2 අනුපාතයට කලවම් කරනවා කියලා. ඉස්සෙල්ලා කිව්වේ වැලි නම් 3ට 2. ඉස්සෙල්ලා සිමෙන්ති කිව්වොත් සිමෙන්ති සහ වැලි කිව්වොත් 2ට 3 අනුපාතයට කලවම් කරලා දෙනවා. වැලි සහ සිමෙන්ති 3ට 2 අනුපාතයට. සිමෙන්ති සහ වැලි 2ට 3 අනුපාතයට කලවම් කරලා තියෙයි කියලා කියනවා. රයිට්? ලියන්න මෙහෙම. නොමිලක්කම් 3. නොමිලක්කම් 3. වැලි සහ සිමෙන්ති. නොමිලක්කම් 3 වැලි සහ සිමෙන්ති. කලවම් කර ඇති අනුපාතය. වැලි සහ සිමෙන්ති කලවම් කර ඇති අනුපාතය 3ට 2 වේ. 3ට 2 වේ. වැලි සහ සිමෙන්ති කලවම් කර ඇති අනුපාතය 3ට 2 වේ. මේ වගන්තියකින් ලිව්වේ. දැන් මේ වගන්තිය පුළුවන් ඉලක්කමෙන් ලියන්න. 3ට 2 කියන එක ලියන්නේ 3 32ක් 2. 3ට 2 වැලි තාච්චි 3යි සිමෙන්ති තාච්චි 2යි. වැලි පොල් කටු 3යි සිමෙන්ති පොල් කටු 2යි. 3ට 2. අනුපාතයක් ලියද්දි මතක තියාගන්න ඕන ඒකක සමාන වෙන්න ඕන. අනුපාතය ලියන්න මෙයා පොල් කටු මෙයාත් පොල් කටු. මෙයා හැදි නම් මෙයාත් හැදි. මෙයා තාච්චි නම් මෙයාත් තාච්චි. මෙයා කිලෝග්‍රෑම් නම් මෙයාත් කිලෝග්‍රෑම්. මෙයා සිමෙන්ති කොට්ට නම් මෙයාත් වැලි කොට්ට. දෙකම මයිනේ කොට්ට. කිලෝග්‍රෑම් නම් කිලෝග්‍රෑම්. තර මනින්න භාවිතා කරන ඒකක අනුපාතය හදාගන්න භාවිතා කරන ඒකක සමාන වෙන ಜಾති වල ඒ අනුපාතය හොයන්න භාවිතා කරන ද්‍රව්‍ය වල ඒකක සමාන වෙන්න ඕන. ඒක තමයි පළවෙනි කාරණාව. අනුපාතයක් ලියන්න පුළුවන් වෙන්නේ ඒකක සමාන නම්. ඒ උදාහරණයක් විදිහට සිමෙන්ති තාච්චි 2කට අහගන්න සිමෙන්ති තාච්චි 2කට වැලි කිලෝග්‍රෑම් 20ක් කලවම් කරනවා. සිමෙන්ති තාච්චි 2කට වැලි කිලෝග්‍රෑම් 20ක්. ඒතර අනුපාත කියන්න බෑ. දැන් කියන්න බෑ 2ට 20 කියලා. එහෙම කිව්වොත් වැරදි. මොකද මේක මැල්ල තියෙන තාච්චි වලින්. මේක මැල්ල තියෙන්නේ කිලෝග්‍රෑම් වලින්. එහෙම බෑ. අනුපාතය ලියන්න දෙකම එක ඒකක වෙන්න ඕන. එහෙනම් මේක කිලෝ අයින් කරලා තාච්චි වලින් වයින්නවා. තාච්චි 3යි. වැලි තාච්චි 2යි සිමෙන්ති තාච්චි 2යි වැලි තාච්චි 3යි. එහෙනම් අනුපාතය දැන් ලියන්න පුළුවන් 2ට 3යි කියලා. 2ට 3යි. තව එකක් බලා ගන්න. මේ තියෙන්නේ අඹ ගෙඩියක්. හරිද? මේ තියෙන්නේ කොමඩු ගෙඩියක්. මේ අඹ ගෙඩියක් මේ කොමඩු ගෙඩියක්. හොඳට බලා ගන්න. අඹ ගෙඩිය ස්කන්ධය ග්‍රෑම් 50යි. 150යි. කොමඩු ගෙඩිය ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. අඹ ගෙඩිය ස්කන්ධය ග්‍රෑම් 150යි. කොමඩු ගෙඩිය ස්කන්ධය කිලෝග්‍රෑම් 2යි. දැන් අඹ ගෙඩියයි කොමඩු ගෙඩියයි ස්කන්ධ අතර අනුපාතය ලියන්න පුළුවන්. එක ලියුවොත් මෙහෙම 150ට 2යි කියලා වැරදි. 150ට 2යි කියලා ලියුවොත් වැරදි. මොකද 150 තියෙන්නේ ග්‍රෑම් වලින්. 2 තියෙන්නේ කිලෝග්‍රෑම් වලින්. එහෙනම් අනුපාතයක් හදන්න නම් මෙයා ග්‍රෑම් කරන්න ඕන. කිලෝග්‍රෑම් 2ක් ග්‍රෑම් 2000යි. ග්‍රෑම් 2000යි. දැන් පුළුවන් අනුපාතය ලියන්න. දැන් අනුපාතේ 150ට 2000.
අඹ ගෙඩියේ සහ කොමඩු ගෙඩියේ ස්කන්ධ අතර අනුපාතය 150ට 2000යි. 150ට 2000යි. අනුපාතය ලියන්න නම් මතක තියාගන්න ඒකක සමාන වෙන්න ඕන. හරි? ඒකක සමාන වෙන්න ඕන. දැන් මේ උදාහරණයක් මේ තියෙන්නේ ගෙදර. මේ තියෙන්නේ පාසල. මේ අතර දුර කිලෝමීටර් 800යි. හොඳට අහගන්න. ඔයගොල්ලන්ට ගෙදර ඉඳලා පාසලට යන්න විනාඩි 20ක් යනවා. ගෙදර ඉඳලා පාසලට යන විනාඩි 20ක් යනවා. දැන් ඔයගොල්ලෝ ලිව්වොත් අනුපාතය 20ට 800 කියලා වැරදි. ඒ මොකද මේ තියෙන කාලය. කාලයමයි ඒකයක්. ගතවන කාලය විනාඩි 20යි. මේ තියෙන්නේ මීටර් 800යි. දුරමයි ඒකකයක්. දෙකේ ඒකක අසමානයි. මෙහෙම ලියුවොත් පට්ටපල් බොරුවක්. 20ට 800වත් 800ට 20වත් ලියන්න බෑ. ඒ මොකෝ මේ දෙක අසමානයි. ඒකක වලින් අසමානයි. ඒකක වලින් සමාන නම් විතරමයි අනුපාතයක් ලියන්න පුළුවන්. ඒක වලින් සමාන වෙන්න ඕන. දැන් උදාහරණයක් විදියට මේ ඔයා නිමල් ගෙදරද ඉස්කෝලේට විනාඩි 20ක් ගත කරා. හරිද? මේ මල්ලිට මේ දුර යන්න විනාඩි 30ක් ගියා. මල්ලිට ඉස්කෝලේ යන්න විනාඩි 30ක් ගියා. නිමල්ට ඉස්කෝලේ යන්න විනාඩි 20ක් ගියා. හරිද? දැන් අනුපාතය ලියන්න පුළුවන්. නිමල් සහ මල්ලිට පාසල් යාමට ගත වූ කාලය අතර අනුපාතය 20ට 30යි. 20ට 30යි. නිමල්ටයි මල්ලිටයි ඉස්කෝලේ යන්න ගත වෙච්ච කාලය අතර අනුපාතය 20ට 30යි. අනුපාතය ලියන්න නම් අනිවාර්යයෙන්ම ඒකක සමාන වෙන්න ඕන. හරිද? නිමල්ගේ ස්කන්ධ කිලෝග්‍රෑම් 40යි. හරිද? මල්ලිගේ උස සෙන්ටිමීටර් 100යි. ඔන්න බලන්න. නිමල් කිලෝග්‍රෑම් 40ක් බරයි. මල්ලි සෙන්ටිමීටර් 40ක් උසයි. හොඳට අහන් ඉන්න. දැන් අනුපාත ලියුවොත් වැරදි. 40ට 100 කියලා ලියුවොත් වැරදි. අම්ල තාත්තලා මේ ළමයින්ට හොඳට අහන්න දෙන්න. 40ට 100 කියලා ලියුවොත් වැරදි. මොකෝ 40 කිලෝග්‍රෑම් 100 සෙන්ටිමීටර්. අනුපාතයක් ලියන්න නම් ඒකක සමාන වෙන්නම ඕන. මෙයා එකක වැරදි. මෙයා එක නොලියුවට මෙයා සෙන්ටිමීටර් මෙයා කිලෝග්‍රෑම් ඒක සමානයි. එහෙම ලියන්න බෑ. මල්ලි කිලෝග්‍රෑම් 30යි. අයියා කිලෝග්‍රෑම් 40යි මල්ලි කිලෝග්‍රෑම් 30යි. එහෙනම් අයියයි මල්ලි අතර බරේ අනුපාතය 40ට 30යි. 40ට 30යි. 40ත් කිලෝග්‍රෑම් 30ත් කිලෝග්‍රෑම් දැන් අනුපාතයක් ලියන්න පුළුවන්. එහෙනම් අනුපාතයක් ලියන්න නම් අනිවාර්යයෙන්ම අදාළ සංඛ්‍යාවල ඒකක සමාන වෙන්නම ඕන. ඒකක සමාන වෙන්නම ඕන. තේරෙනවද අතුස්සන් එක තමයි? ඔව් රයිට් ලියන්න. කොටු කරන්න බලාගෙන ලියන්න. සංඛ්‍යා දෙකක් අතර අනුපාතය ලිවීමට නම් සංඛ්‍යා දෙකක් අතර අනුපාතය ලිවීමට නම් සංඛ්‍යා දෙකේ ඒකක සමාන විය යුතුය. සංඛ්‍යා දෙකේ ඒකක සමාන විය යුතුය.
රයිට් කොටු කරලා දාන්න ඔය ටික. කොටු කරන්න. ඔයගොල්ලෝ පුතේ මේ බ්‍රහස්පතින්ද ලියන්න ඕන ඔයගොල්ලෝ ස්පීඩ් ටෙස්ට් එක හොඳේ. බ්‍රහස්පතින්ද උදේ 6 ඉඳලා ඊට පස්සෙන්ද උදේ 6 වෙනකන් ලියන්න පුළුවන්. වෙබ්සයිට් එක ලොග් වෙලා ලියන්න ඕන. බ්‍රහස්පතින්ද ලියන්න ඕන. දැන් ඔයගොල්ලෝගේ ඒ අර පේපරේ ප්‍රශ්න වලින් පැත්තක් පේන්නේ නැති හරියනේ. ඒක හදලා තියෙන්නේ. හරි. බ්‍රහස්පතින්ද විභාගේ ලියන්න. මතක තියාගන්න අම්මලා තාත්තලාත් මේගොල්ලෝ මතක් කරන්න. බ්‍රහස්පතින්දා උදේ 6 ඉඳලා සිකුරාදා උදේ 6 වෙනකම් පේපරේ ලියන්න පුළුවන්. right වෙබ්සයිට් එක ලොග් වෙලා ලියන්න ඕන. හරි. දැන් ලියන්න ප්‍රශ්නාංක 2. ප්‍රශ්නාංක 2. පහත එක් අවස්ථාවේ අනුපාතය ලියන්න. right රෝමිලක්කම් 1 අම්මාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි. අම්මාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50කි. ඒකට මම ලියන තාත්තාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 60කි. අම්මාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 50යි. තාත්තාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 60යි. දැන් උත්තරේ ලියන්න ඕන අනුපාත අතර. රූලක් කරලා ලියමු. ඉස්සෙල්ලා දුන්නේ අම්මා හන්දා. ඊට පස්සේ තාත්තා දෙන්නේ 50 32ක් 60. 50 32ක් 60. මේ අනුපාත ලකුණ 50ට 60 අනුපාතය කියලා තමයි කියවන්නේ. 50ට 60 අනුපාතය. 50 60 නෙමේ 50ට 60 අනුපාතය කියලා කියවන්නේ. 50ට 60 අනුපාතය. ප්‍රමිලක්කම් 2 අබ ගෙඩියක මිල රුපියල් 20කි. අබ ගෙඩියක මිල රුපියල් 20කි. අබ ගෙඩියක් රුපියල් 20යි. peera ගෙඩියක මිල රුපියල් 15කි. peera ගෙඩියක මිල රුපියල් 15කි. ඔයගොල්ලෝ ලියන්න බලන්න උත්තරේ. අඹ ගෙඩියක් රුපියල් 20යි. peera ගෙඩියක් රුපියල් 15යි. උත්තරේ ලියන්න බලන්න. දැන් අනුපාතය කියන එක Tamanට තේරෙන්නේ නැතවස්ස නැත්නම් අනුපාතය තේරෙන්නේ නැහැ කියලා හිතෙනවා. අනුපාත කියන එක පැටව ඔයගොල්ලන්ට තේරෙන්නේ නැතවස්ස. සාමාන්‍යයෙන් අනුපාත කියන්නේ මොකක්ද කියලා Tamanට දැනෙන අය.
right හරි. peer ගෙඩියක් 20යි අඹ ගෙඩියක් රුපියල් 15යි. දෙකම රුපියල් වලින් මනින්නේ. අඹ මනින්නේ රුපියල් වලින් අඹ වල ගාන peer වල ගාන මනින්නේ රුපියල් වලින්. ඒක අනුපාතය ලියන්න පුළුවන්. ලියන්නේ 20ට 15 අනුපාතය. 20ට 15 අනුපාතය. හරි 20ට 15 අනුපාතය. ඔයගොල්ලන්ට අනුපාත පාඩමෙන් හෝම්වර්ක් දෙන්නේ නැහැ. මම මේ නවත්තමු දැන් ඉඳන් පටන් ගන්නෙ. හරිද? ඔයගොල්ලෝ පෙළ පොතේ මට බලා ගන්න අනුපාත පාඩම. එකෙන් හෝම්වර්ක් දෙන්නේ නැහැ. හෝම්වර්ක් දෙන්නේ ලබන සතියේ. අද ඔයගොල්ලෝ ටෙස්ට් එක ලියන්න. අද නෙමෙයි ලියන්න ඕන බ්‍රහස්පතින්දා. පරණ ගණන් තියෙනවා හදන්න. හරි හෝම්වර්ක් දෙන්නේ නැහැ අද. හරිනේ? මේ සතියේ හෝම්වර්ක් නැහැ ටෙස්ට් එක ලියන්න තියෙනවා. අනුපාත වලිය උගන්වන්න ඕන. තව කියලා දීලා ඕන ඔයගොල්ලන්ට හෝම්වර්ක් දෙන්න. එනිසා අදට වැඩ නවත්තනවා. අපි ආයේ ලබන සතියේ හම්බෙමු. එහෙනම් දුවේ පුතේ ඔයාලා හැමෝටම වාසනාවන්ත ලස්සන දවසක්. ආයුබෝවන් දරු පැටව.